ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම මම හේමමාලි අබේරත්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුළුගෙඩිය ලාංඡනය යටතේ මෙවර කොළඹ දිස්ත්‍රික්කයට මහමැතිවරණයෙන් තරඟ වදිනවා. ඉතින් මේ මොහොතේ අපි දන්නවා අපි මැතිවරණය තුල විශේෂයෙන් මේ වෙලාවේ බොහෝ දෙනෙක් තමන්ගේ මැතිවරණ වේදිකාව ඇතුලේ විවිධ ප්‍රශ්න විවිධ ගැටලු මැතිවරණ වේදිකාව ඇතුලේ සාකච්ඡාවට ගනිමින් ඉන්නවා. අපි විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්ෂයක් විදිහට මේ මැතිවරණය තුල කාන්තා ක්‍රියාකාරිනියන් මැතිවරණ වේදිකාවට ගෙනල්ලා මේ මොහොතේ අපේ සමාජය ඇතුලේ තියෙන කාන්තා ප්‍රශ්නය කොයි වගේද කියන එක ගැන සාකච්ඡාවක් ගන්න අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඉතින් බොහෝ දෙනෙක් විවිධ මාතෘකා යටතේ කතා කරන අතරේ මම හිතනවා මම කාන්තාවක් විදිහටත් විශේෂයෙන් අපේ සමාජය ඇතුලේ සාතිශය බහුතරයක් වෙච්ච කාන්තාවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ සමාජයට අවබෝධයක් හදන්න මේ මැතිවරණය ඇතුලේ අපි කාන්තාව විදිහට ඇයි ඡන්දය පාවිච්චි කරන්න ඕනි කියන කාරණය ගැන සාකච්ඡාවක් ගන්න. අපි දන්නවා මේ වෙලාවේ අපේ සමාජය ඇතුලේ 52%ක් ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන් ඉන්නවා. විවිධ මැතිවරණවල විවිධ මැතිවරණ ඇතුලේ අපේ සමාජයේ කාන්තාවන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරනවා විවිධ දේශපාලන පක්ෂවලට අපේක්ෂකයින්ට. නමුත් වසර 70කට අධික දේශපාලන වකවානුව ඇතුලේ අපේ සමාජයේ කාන්තාවන්ගේ තත්ත්වය කොතනද තියෙන්නේ? ඔවුන් මේ හැම මැතිවරණයකදීම විවිධ දේශපාලන පක්ෂවලට අපේක්ෂකයින්ට ඡන්දය පාවිච්චි කරාට ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නයට උත්තර හම්බ වෙලා තියෙනවද කියන එක ගැන අපි හිතලා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන කාරණේ තමයි මේ ප්‍රශ්න වලට අපිට උත්තර හම්බ වෙලා නැහැ. එක පැත්තකින් දකුණේ ස්ත්‍රීන් විවිධ ප්‍රශ්න වලින් විවිධ ගැටලු වලින් පීඩාවටපත් වෙනවා. තව පැත්තකින් උතුරේ කාන්තාව විවිධ ප්‍රශ්න වලින් විවිධ ගැටලු වලින් පීඩාවටපත් වෙනවා. නමුත් මේ කිසිම කෙනෙකුට මැතිවරණ වේදිකාව ඇතුලේ තමන්ගේ ප්‍රශ්නය තොරම්බල් කරනවා ඇරෙන්න මැතිවරණ වේදිකා උඩ මේ ප්‍රශ්නය සාකච්ඡා කරනවා ඇරෙන්න මහ පොළොවේ උන්ගේ ප්‍රශ්නය සාකච්ඡාවට ගන්නෙ නැහැ. ඇයි අද අපි මේ විදිහට කතා කරන්නේ අපේ රටේ කාන්තාවන්ගේ ඇත්ත ප්‍රශ්නය මොකද්ද? ඔවුන්ට අත් වෙලා තියෙන ඉරණම මොකද්ද? ඔවුන් ඉන්නේ කොතනද? දැන් ලංකාවේ සමාජය ඇතුලේ විශේෂයෙන් 1977 නව ලිබරල් ආර්ථිකයෙන් පස්සේ අපේ සමාජය ඇතුලේ කාන්තාවන්ට අත්පත් වෙච්ච ඉරණම මොකද්ද? ඔවුන් මේ සමාජය ඇතුලේ වෙළඳ භාණ්ඩ බවට පත් වෙලා. ස්ත්‍රිය සමාජය ඇතුලේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වුණාට පස්සේ මාධ්‍ය ඇතුලේ එහෙම නැත්නම් විවිධ තැන්වල අපේ සමාජයේ ස්ත්‍රීන් වෙළඳ භාණ්ඩ කරණයට ලක් වෙලා. ඔවුන් විකිනෙනවා. ඔවුන් විකුණන අය බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ ඔවුන්ට සමාජය ඇතුලේ ස්ථාවරත්වයක් රැකවරණයක් ආරක්ෂාවක් නැති තත්වයක් උදා වෙලා තියෙනවා. අපි දන්නවා මේ මොහොතේ අපේ සමාජය ඇතුලේ විශේෂයෙන් ලංකාව ඇතුලේ ලෝකයේ ඇතුලේ විනාඩි 4කට 5කට සැරයක් කුඩා දැරියක් කාන්තාවක් ලිංගික හිංසනයට ලිංගික අතරවලට ගොදුරු වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා කවුද කොතන හරි මැතිවරණ වේදිකාවක් කතා කරලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ මේ තත්ත්වය වෙනස් කරන්න බෑ. අපි ජීවත් වෙන මේ විශේෂයෙන් ධනවාදී සමාජය ඇතුලේ නව ලිබරල් ධනවාදී සමාජය ඇතුලේ මේක තමයි අපට අත්පත් වෙලා තියෙන ඉරණම. ලංකාවේ සමාජය ඇතුලේ ලෝකේ ඕනෑම තැනක ගත්තොත් එහෙම ඕනෑම මොහොතක ස්ත්‍රියට අත් වෙලා තියෙන ඉරණම මේක. අපි මේ වෙලාවේ මැද පෙරදිග අපේ සමාජයේ ජීවත් වෙන සාතිශය බහුතරයක් සහෝදරියෝ මැද පෙරදිග මේ වෙනකොට දුක් විඳින්මින් ඉන්නවා. විශේෂයෙන් කොරෝනා තත්ත්වය හමුවේ ඔවුන්ට ලංකාවට එන්න බැරුව ඔවුන් මැද පෙරදිග රටවල් වල අසරණ වෙලා ඉන්නවා. ලංකාවේ ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් මැද පෙරදිග රැකියාවල නිරත වෙලා ඉන්නවා. ඒකෙන් වැඩි සාතිශය බහුතරයක් ගෘහ සේවිකාවන් විදිහට ගියාය. අද ඔවුන්ගේ තත්ත්වය කොයි වගේද? ඔවුන්ට මේ වෙලාවේ සෞඛ්‍ය රැකවරණයක් නැහැ, ඉන්න තැනක් නැහැ, ඔවුන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිත අවදානමකට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔවුන් ගියවර ජනාධිපතිවරණයේදී තමන්ගේ අතින් සල්ලි වියදම් කරගෙන ටිකට් එකක් අරගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන්ගේ ඡන්දය පාවිච්චි කරා. හැබැයි අද ඔවුන් ඒ රටවල් වල විශේෂයෙන් ඕමාන්, කටාර්, සෞදි, ඩුබායි, බහරේන් මේ හැම රටකම ඔවුන් තමන්ගේ ජීවිත අසරණභාවයට පත් කර ගනිමින් තමන්ට රැකවරණයක් ඉල්ලමින් තමන්ට ලංකාවට එන්න එයාපෝට් එක විවෘත කරන්න කියලා ඉල්ලමින් එහෙම නැත්නම් ලංකාවට එන්න ගුවන් යානයක් දෙන්න කියලා ඉල්ලමින් ඔවුන් තමන්ගේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව ඉන්නවා. අපි විශ්වාස කරනවා අපි දකිනවා ඔවුන් මේ වෙලාවේ
විශේෂයෙන් කොරෝනා වලටත් වඩා ඔවුන් මේ වෙලාවේ මිය යනවා මානසික පීඩන වලින්. මානසික ඔවුන් පත් වෙලා තියෙන මානසික අවපීඩන තත්ත්වයන් වලින්. ඒක නිසාම මතුවෙච්ච විවිධ ලෙඩ රෝග වලින් ඔවුන් මිය යමින් ඉන්නවා. සහ ඔවුන්ට රැකවරණය අහිමි වෙලා තියෙනවා. ඔවුන්ට ඒ පැත්තෙන් රැකවරණය අහිමි වෙද්දී අනිත් පැත්තෙන් ලංකාවේ සමාජය ඇතුලේ ඔවුන් ජීවත් කරවපු ඔවුන්ගේ පවුල්වල ඔවුන්ගේ දරුවෝ ඔවුන්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මේ වෙලාවේ අසරණ භාවයට පත් වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය මැතිවරණ වේදිකාව ඇතුලේ හැමෝම කතා කරනවා. දැන් මේක පාවිච්චි කරනවා හැමෝම මැතිවරණය ඇතුලේ Tamanට ඡන්දෙ ගන්න. ඒ නිසා අපි අපේ රටේ ලාංකීය ස්ත්‍රියගෙන් ඉල්ලනවා Tamanගේ ඡන්දය පාවිච්චි කරද්දි මේක ඉතා හොඳින් කල්පනා කරලා බලන්න. අවුරුදු 70ක දේශපාලන ඉතිහාසය ඇතුලේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙනවා කියලා කියපු කිසිම දේශපාලඥයෙක් කිසිම නායකයෙක් කිසිම ජනාධිපතිවරයෙක් අපේ සමාජයේ කාන්තාවන්ගේ ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ. ඔවුන් සමාජය ඇතුලේ වෙළඳ භාණ්ඩකරණයට ලක් වෙච්ච එක. ඔවුන් සමාජය ඇතුලේ විවිධ හිංසාවන්ට පීඩාවන්ට ගොදුරු වෙච්ච එක. ඔවුන් මේ සමාජය ඇතුලේ අපචාරයන්ට අතවරයන්ට ගොදුරු වෙච්ච එක. කවුද කාටද කොයි විදිහටද වෙනස් කරන්න පුළුවන් උනේ? අපි දන්නවා අපේ සමාජය ඇතුලේ ස්ත්‍රියට අත් වෙලා තියෙන තත්ත්වය කොයි වගේද කියලා. ඔවුන් මේ සමාජය ඇතුලේ දෙවෙනි පෙළ පුරවැසියෙක් බවට පත් වෙලා. ඔබත් අපිත් දන්න අපි විශ්වාස කරන මේ පුරුෂ මූලික සමාජය ඇතුලේ ස්ත්‍රිය මේ සමාජයේ දෙවෙනි පෙළ පුරවැසියෙක්. කොයිම වෙලාවකවත් ඇයට සමාන අවස්ථා හම්බ වෙන්නේ නැහැ සමාජය ඇතුලේ. ඒක ඕනෑම තැනකදී එහෙමයි. ගොඩක් අය මේ වෙලාවේ පාරම්බානවා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ විවිධ අය සාකච්ඡා සංවාදවලදී මතු කරන කතාවක් තමයි අපේ රටේ ප්‍රථම අගමැතිවරිය ලංකාවේ බිහි වුණේ කියලා. ලෝකේ ප්‍රථම අගමැතිවරිය ලංකාවෙන් බිහි වුණේ කියලා. ලෝකේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලංකාවෙන් බිහි වුණේ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් බිහි වෙලා අවුරුදු 60ක් 70ක් ගත වෙලා තියෙන කාලවකවානුවක් ඇතුලේ කාලපරාසයක් ඇතුලේ ලංකාවේ ස්ත්‍රියගේ තත්ත්වය කොතනද තියෙන්නේ? අද සමහර තැන්වල සමහර වැඩ කරන තැන්වල සමාන වැඩට සමාන වැටුප් ඔවුන්ට හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් අම්පාර මොනරාගල අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ගොවි දිස්ත්‍රික්කවල අපේ රටේ කාන්තාවෝ පිරිමින් එක්ක හරියට වැඩ කරනවා. කුඹුරු වැඩ කරනවා, හේන් වැඩ කරනවා, මේ හැම වැඩක්ම කරනවා. නමුත් ඒ කිසිම වැඩකදී පිරිමියාට සමාන වැටුපක් අපේ රටේ කාන්තාවට හම්බ වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ නීතියේදී කාන්තාව සමානයි කියලා කියනවා. මේක කොතනද එහෙම සමාන වෙලා තියෙනවා කියලා කිව්වට ඒ අවස්ථාව කොතනද හම්බ වෙලා තියෙන්නේ? අපි දකින්න එහෙම අවස්ථාවක් හම්බෙලා නැහැ. ඔබේ මගේ උප්පැන්න සහතිකය අරගෙන බලන්න. උප්පැන්න සහතිකයේ පිටිපස්සේ සඳහන් වෙලා තියෙනවා පියා ලංකාවේ උපන්නේකි කියලා. පියා ලංකාවේ උපන්නේකි කියලා කියනකොටම ඒකෙන් තීරණය කරන එක තමයි දරුවාගේ අයිතිය තීරණය වෙනවා පියාගේ පැත්තෙන්, තාත්තාගේ පැත්තෙන්. එතකොට මව ලංකාවේ උපන්නේකි කියලා කොයිම මොහොතකවත් අපේ උප්පැන්න සහතිකය ඇතුලේ නැහැ. බැරි වෙලාවත් අම්මා ලංකාවේ ඉපදුණු කෙනෙක් වෙලා තාත්තා විදේශයක එක්කෙනෙක් නම් ප්‍රශ්නේ තියෙන්නේ ඒ දරුවට තමන්ගේ අයිතිය තමන්ගේ පුරවැසිභාවය ඉල්ලලා ගන්න ඕන එක. අම්මගෙන් තීරණය වෙන්නේ නැහැ දරුවගේ පුරවැසිකමේ අයිතිය. ඒතකොට අම්මව සලකන්නේ භාගයක් විදිහට. අම්මව භාගයක් විදිහට තමයි මේ සමාජය ඇතුලේ සලකන්නේ. ඒතකොට නීතිය ඉදිරියේ සමානයි කියලා කිව්වට උප්පැන්නේදිවත් ඇයට සමානාත්මතාවයක් හිමි වෙලා නැහැ. ඒක තමයි ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය. එක පැත්තකින් අපි දකුණේ කාන්තාවන්ගේ ප්‍රශ්නේ මේ විදිහට කතා කරද්දී මුළු රටේම කාන්තාවන්ගේ තත්ත්වය මේ විදිහට කතා කරද්දී මේ වෙනකොට අපි දන්නවා අවුරුදු ගණනාවක දශක 30ක යුද්ධ වකවානුවක් ඇතුලේ උතුරු නැගෙනහිර ජීවත් වෙන අපේ රටේ සාතිශය බහුතරයක් අම්මාවරු සහෝදරියෝ බිරින්දෑවරු නැගණිවරු මේ හැම කෙනෙක්ම ඒගොල්ලන්ගේ ජීවිතවලට අත් වෙලා තියෙන ඉරණම මොකද්ද? ඔවුන් මේ වෙලාවේ ඉන්නේ කොතනද? තමන්ගේ ස්වාමියා හිමි වුණාට පස්සේ තමන්ගේ පවුලේ රැකවරණයට හිටපු පිරිමියා හිමි වුණාට පස්සේ මේ වෙලාවේ ඔවුන්ට මොකද්ද කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? සමහර සහෝදරියන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ශරීරය අලවි කරලා තමන්ගේ දරුවන්ව ජීවත් කරවන්න. තමන්ගේ දෙමව්පියන්ව ජීවත් කරවන්න. ඔවුන්ට රැකියාවක් නැහැ. ඔවුන්ට විශ්වාසයක් නැහැ. මේ වෙනකොට තමන්ගේ ඉඩකඩම් අහිමි වෙලා, තමන්ට ඉන්න තැන් අහිමි වෙලා, තමන්ගේ ගෙවල් දොරවල් අහිමි වෙලා. මේ තත්ත්වයේ යටතේ සාතිශය බහුතරයක් වෙච්ච උතුරේ ජීවත් වෙන නැගෙනහිර පළාතේ ජීවත් වෙන සහෝදරියෝ තමන්ගේ ජීවිත අවදානමකට ගොදුරු කරලා තියෙනවා. හැබැයි හැම දේශපාලන වේදිකාවකම විශේෂයෙන් ඒක සිංහල දේශපාලන නායකයින් වෙන්න පුළුවන්, දෙමළ දේශපාලන නායකයින් වෙන්න පුළුවන්. අපේ රටේ කාන්තාවන්ගේ මේ ප්‍රශ්නය පාවිච්චි කරමින් ඡන්දයක් ඉස්සරහට ගෙනල්ලා ඡන්දය පාවිච්චි කරගෙන ඔවුන්ගේ ඡන්දය තමන්ගේ දේශපාලන සාක්කුවට දාගන්න. තමන්ගේ මැතිවරණය ඇතුලේ තමන්ගේ දේශපාලන පක්ෂයේ සාක්කුවට දාගන්න ඔවුන් මාන බලමින් ඉන්නවා.
හැබැයි ඡන්දේ ඉවර වෙලා බලන්න මොකද වෙන්නේ කියලා. ඡන්දේ ඉවර වුණාට පස්සේ වෙන දේ තමයි අපි එදා හිටපු තැනම තමයි අදත් ඉන්නේ. අපේ මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. කොතන ගියත් අපිට අත්පත් වෙන ඉරණම, අපිට අත්පත් වෙන හිංසනයන්, අපට අත්පත් වෙන පීඩනයන් මේ සමාජය ඇතුළේ ඒ විදිහටම තියෙනවා. සමාජය ඇතුළේ වෙන්න පුළුවන්, ආයතනයක් ඇතුළේ වෙන්න පුළුවන්, බස් එකේ වෙන්න පුළුවන්, මහපාරේ වෙන්න පුළුවන්, කඩපිලක් ඇතුළේ වෙන්න පුළුවන්. මේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක අපේ සමාජය ඇතුළේ ලංකාවේ කාන්තාව සිංහල, දෙමළ, මුස්ලිම් ભેදයකින් තොරව හිංසාවට පීඩාවට පත් වෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ මේ සමාජය ඇතුළේ විශේෂයෙන් නව ලිබරල් ධනවාදය ඇතුළේ කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන නිසා අපි විකිනෙනවා, අපිව විකුණනවා. අපි දන්නේ නැතුව අපි විකිනෙනවා. අපි දැනගෙන හෝ නොදැන අපිව විකුණන්න මේ සමාජයට පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි ධනේශ්වර සමාජයේ හැටි. කාන්තාවට වෙළඳ වටිනාකමක් අත්පත් කරලා දීලා, කාන්තාවගේ ශරීරයට වෙළඳ වටිනාකමක් අත්පත් කරලා දීලා මේ සමාජය ඇතුලේ කාන්තාවට වෙළඳාම පිනිස කාන්තාව පාවිච්චි කරන තත්වයක් සමාජය ඇතුලේ උදා වෙලා තියෙනවා. ඔබ බලන්න රූපවාහිනී නාලිකාවක් ඉස්සරහා වාඩි වෙන්න. එහෙම නැත්නම් බස් එකේ කොහේ හරි එක තැනක ඉඳන් තව තැනකට යන්න, නගරයකින් නගරයක් අතරට යන්න බස් එකේ වාඩි වෙනකොට පාර දෙපැත්තේ තියෙන සියලුම වෙළඳ දැන්වීම් වල සාතිශය බහුතරයක් ඉන්නේ කවුද? අපේ රටේ ආදරණීය සහෝදරියන්ගේ පින්තූර මූණු තමයි තියෙන්නේ. අපි හිතනවා අපි කල්පනා කරන්නේ නැහැ ඒක ඇතුලේ මොකද්ද මේ කියන්න උත්සාහ කරන්න කියලා. ඕනෑම තැනකදී අපිව විකුණන්න පුළුවන් කෙනෙකුට අපිව විකිණීමට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විකිණෙන සමාජය ඇතුලේ අපිව දකින මේ නව ලිබරල් ධනවාදය ඇතුලේ පුරුෂ මූලික සමාජය ඇතුලේ අපිව පේන පිරිමියාට අපිව පේන වෙළඳ භාණ්ඩ විදිහට. ඒ නිසා අපිව පාවිච්චි කරන්න ඒගොල්ලෝ මේ වෙලාවේ උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි අපි විශ්වාස කරනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විදිහට අපට මේ සමාජය ඇතුලේ පිරිමියා එක සටනක් නෙවෙයි තියෙන්නේ. අපි විශ්වාස කරන්නේ ඒක. අපට සටන තියෙන්නේ පිරිමියා එක නෙවෙයි. අපට සටනක් තියෙනවා මහපාරේ, අපට සටනක් තියෙනවා මේ සමාජය ඇතුලේ සාකච්ඡාවට ගේන්නේ නැති විශේෂ ප්‍රශ්න ඇතුලේ, මේ සමාජය ඇතුලේ සංවාදයට ගේන්නේ නැති අපේ රටේ කාන්තාවගේ ඇත්ත ප්‍රශ්නය ගැන අපට සාකච්ඡාවක් මේ සමාජය ඇතුලේ තියෙනවා. ඒක අපි ගැහණු පිරිමි ભેදයකින් තොරව අපි දෙගොල්ලම එකට එකතු වෙලා කරන්න ඕනේ සටනක්. ඒ සටන කරන්න මැතිවරණ වේදිකාව ඇතුලේ බෑ. ඒ සටන කරන්න එක්සත් ජාතික පක්ෂයට බෑ. ඒ සටන කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බෑ. ඒ සටන කරන්න පොදු ජන පෙරමුණට බෑ. ඒ සටන කරන්න වෙනත් දේශපාලන පක්ෂවලට බෑ. මේක හරියට තේරුම් අරගත්තොත් විතරයි අපි කාන්තාවන් විදිහට අපට පීඩනයක් තියෙනවා. අපට ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ සමාජය ඇතුලේ හැමතිස්සෙම ගොදුරක් බවට පත් වෙලා ඉන්නවා කියන එක තේරුම් ගත්තොත් විතරයි අපට මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒක වෙනස් කරන්න අපි කාන්තාවන් විදිහට, අපි ස්ත්‍රීන් විදිහට, අපි මේ සමාජය ඇතුලේ බහුතරයක් 52ක් 53කට ආසන්න ප්‍රමාණයක් විදිහට ඒක තේරුම් ගත්ත දවසට විතරයි අපිට පුළුවන් වෙන්නේ මොකක්ද අපේ ප්‍රශ්නය, ඒක හඳුනාගෙන ඒකට විරුද්ධව සටනක් කරන්න. ඒකට විරුද්ධව සටන් කරන්න කාන්තාවෝ පෙළ ගැහෙන දවසට, ඒකට විරුද්ධව අරගල කරන්න කාන්තාවෝ පෙළ ගැහෙන දවසට, ඒකට විරුද්ධව සමාජය ඇතුලේ සාකච්ඡාවක් ගන්න කාන්තාවෝ පෙළඹෙන දවසට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන් වෙනවා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපේ සමාජයේ යහපත් දිශානතියකට ගේන්න. ඒක මැතිවරණ වේදිකාව ඇතුලේ ඡන්ද ඇතුලේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා අපි දෘෂ්ටිවාදයකට හසු කරලා තියෙනවා මේ සමාජය ඇතුලේ. ස්ත්‍රිය හරිම සුන්දරයි, හරිම සුකුමාලයි, හරිම බොළඳයි. ස්ත්‍රියට හැමදේම තියෙනවා. නෑ, අපි විශ්වාස කරනවා ස්ත්‍රිය සුන්දර නෙවෙයි, ස්ත්‍රිය ශක්තිමත්. ඒ ශක්තිමත් භාවය සහිතව මේ සමාජය ඇතුලේ තමන්ගේ දේශපාලන පණිවිඩය මේ සමාජයට ගෙනියන්න, විශේෂයෙන් මේ නව ලිබරල් ධනවාදය වෙනස් කරලා මේ තමන් මේ කුණු වෙලා ගඳ ගහන, අපිව පීඩාවට පත් කරන, අපිව ගොදුරක් බවට පත් කරන, අපිව හිංසනයට පත් කරන, අපිව අතවරයට පත් කරන, අපිව වෙළඳ භාණ්ඩකරණයට ලක් කරලා තියෙන මේ ධනවාදී සමාජය අපි වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඊටාම බරපතල වෙච්ච අරගලයකින් විතරයි. ඒ අරගලය කරන්න පුළුවන් වෙලා අපි කවදා හරි දවසක සමාජවාදී සමාජයක් ගොඩනැගුවට පස්සේ මේ සමාජය තුළ අපේ රටේ කාන්තාවන්ට තමන්ගේ විමුක්තිය අත්පත් වෙනවා. ඒ නිසා ඒ විමුක්තිය අත්පත් කරගන්න අවශ්‍ය කරන සටනට ඔබ එන්න ඕනේ. ඒ සටන වෙනුවෙන් ඔබ පෙළ ගැහෙන්න ඕනේ. ඒ සටන වෙනුවෙන් ඔබ තුල අරගලයක් කරනවා වගේම ඔබ සමාජය තුල අරගලයක් කරන්න ඕනේ. ඒකට ඔබේ ඡන්දය, තමන්ගේ වටිනා ඡන්දය මේ වෙලාවේ මේ සමාජය වෙනස් කරන්න ඕන කියන පණිවිඩය දෙන්න. ඒක පාවිච්චි කරන්න. ඒ පණිවිඩය දෙන්න පුළුවන් වෙන්නේ ඔබට කුළු ගෙඩිය ලකුණු ඉදිරියෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ප්‍රතිපත්තියකට වැඩපිළිවෙලකට ඔබේ ඡන්දය පාවිච්චි කරන පුද්ගලයෙක් දිනවනවා වෙනුවට ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් දිනවන
ඔබේ අපේක්ෂාවන් ඔබේ විමුක්තිය අත්පත් කරගන්න පුළුවන් වෙන විදිහේ සටනක් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයකට දේශපාලන පක්ෂයකට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. බොහොම ස්තුතියි.